ආයිබෝවන් ඔබ එකතු වෙන්නේ අපගේ දෙවන වීඩියෝ සමග. ඉතින් ආදර දුවේ පුතේ පළමු වීඩියෝ එකට ඔබෙන් ලැබුණු ප්‍රචාර ඉතාමත් මහත්. ඉතින් ඇත්තටම ඒකෙන් යම් දෙයක් ඔබ ලබා ගත්තා නම් ඒ තමයි මගේ එකම අරමුණ. ඉතින් අරමුණ ඉෂ්ට වුණා කියන හැඟීමෙන් තමයි මම අද දවසේ මේ දෙවන වීඩියෝට එළඹෙන්නේ. ඉතින් මම පොඩි කනගාටුවක් ප්‍රකාශ කරනවා අපේ බොහෝ ළමයින්ට දෙවයිනේ හෝ අප ප්‍රදේශයේ හෝ මගේ ඉගෙන ගන්නා බොහෝ ළමයින්ට ෆෝන් පහසුකම සහ මේ YouTube තාක්ෂණය ලබා ගැනීමට data නොමැති ප්‍රශ්නයක් මුහුණ දීලා තිබෙනවා. ඉතින් ඇත්තටම මාතෘ දුවේ පුතේ එවැනි ගැටලුකාරී තත්වයක් හමුවුවද මම මේක කරන්නේ සුහසක් ළමයින්ගේ අරමුණ තවදුරටත් ඉස්සරහට ගෙනියන්න. ඉතින් ආදර දුවේ පුතේ කනගාටුව ප්‍රකාශ කරනවා එහෙම ළමයි පිරිසක් ලංකාවේ ඉන්නවා. අපේ ප්‍රදේශයේ ඉන්නවා. ඉතින් ඒ කනගාටුව ප්‍රකාශ කරන ගමන් අපි එනවා සමාගම් ගිණුම්කරණයේ සංකීර්ණ ගැටලු වල දෙවෙනි ගැටලුව. මොනවාද මේ? EPF හා ETF ගැලපීම. මේක ආදර දුවේ පුතේ වැටුප් පාඩමේ තියෙනවා. නමුත් මෙතන මේ සමාගම් ගැටලුව ඇතුලේ මේ EPF ETF ගලපගන්නේ කොහොමද කියන එක දුවල පුතාලට ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්න මතකද ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. අද දවසේ මගේ අරමුණ මේ EPF ETF එක කොහොමද සමාගම් ගානට ඇප්ලයි කරන්නේ කියන එක ඔබට පැහැදිලිව ඉදිරිපත් කිරීමයි. ඉතින් ආදර දුවේ පුතේ හොඳට වීඩියෝ එකට අහුම්කම් දෙන්න. මම කරන දේ හොඳට බලා ගන්න. ඒ හරහා ගැටලුව හරියට සාර්ථකව විසඳ ගන්න කියලා මම ආදරෙන් ඔබට ඉල්ලනවා. එහෙනම් අපි බලමු EPF හා ETF ගැලපීම. ආදර දුවේ පුතේ මේ EPF ETF ගැලපීම ගැන අපි කතා කරනකොට ගොඩක් ළමයි මුහුණ දීලා තියෙන දෙයක් පිළිබඳව කතා කරන්නයි යන්නේ. තිරේ දිස්සනවා පැහැදිලිව ගැටලුව අද දවසේ. මේ සමාගම් ගාන ඇතුලේ තියෙන EPF එක ගැන විතරයි මම මේ කතා කරන්න යන්නේ. එහෙම නැතුව EPF ETF ගැන සම්පූර්ණ දෙයක් නෙමේ මම මෙතන කතා කරන්න යන්නේ. ඔබ ඒක ඉගෙනගෙන තියෙනවා. ශ්‍රම පිරිවැය කියන පාඩම යටතේ පුළුල්ව අධ්‍යයනය කරපු EPF ETF එක සමාගමට රින්ගන්නේ කොහොමද කියන කාරණය තමයි අද දවසේ අහගන්න යන්නේ. ඉතින් ආදර දුවේ පුතේ මේ EPF ETF ගැන කතා කරනකොට EPF සඳහා අපේ ඉතිරි දිස්සනවා. EPF සඳහා සේවකයා ඒ කියන්නේ වැඩ කරන පුද්ගලයා සේවකයා 10% දායකත්වයක් සපයන්න ඕනේ. පනිත පරිදි නෙමෙයි මේ. පනිත නම් 8%යි. නමුත් ගැටලු ඉදිරිපත් කරනවා 10%ක් ඉදිරිපත් කිරීමක් දායකත්වයක් තියෙන්න ඕනේ. සේවයා කියන්නේ සමාගම. සමාගම 15%ක දායකත්වයක් අමතරව දාන්න ඕනේ සමාගමේදී. ඉතින් ආදර දුවේ පුතේ මේ EPF ETF සමාගම් ගාන ඇතුලේදී දල වැටුප මත පමණයි ගණනය කරන්නේ. ඉතින් දල වැටුප මත පමණක් ගණනය කරන නිසා මෙන්න මේක කොහොමද ඇප්ලයි වෙන්නේ කියලා ගොඩාක් දරුවෝ මගෙන් ඇහුවා. ආදර දුවේ පුතේ තිරේ පැහැදිලිව ගැටලුව නැවත දිස් වෙනවා. ඉතින් ඒක නිසා හොඳට අහගන්න මේ කියන්න යන කාරණය. ගොඩක් ළමයි අහුව ප්‍රශ්නයක් තමයි කොහොමද අපි මේක හදන්නේ කියන කාරණය. ඒකට මම ලස්සනට පිළිතුර ඔබට දෙන්නම්. හොඳින් අහුම්කම් දෙන්න. ආදර දුවේ පුතේ ඔබ දකින්න ඇති තිරේ ගැටලුව පැහැදිලි ඉදිරිපත් වුණා. EPF එක ETF එක ගලපනකොට ආකාර දෙකකට සමාගම් ගානට මේක ඉදිරිපත් වෙන්න පුළුවන්. එක තමයි ආදර දුවේ පුතේ තිරේ දුස්සනා වගේ ශේෂ පිරික්සුම් මුලින්ම බලන්න. ශේෂ පිරික්සුම බලනකොට ගෙවිය යුතු EPF කියලා ශේෂ පිරික්සුමේ දිස් වෙනවා නම් අනිවාර්යෙන්ම දල වැටුප ශේෂ පිරික්සුමේ දිස් වෙන්න ඕනේ. මොකද්ද කාරණය? ගෙවිය යුතු EPF එකක් ශේෂ පිරික්සුමේ දිස් වෙනවා නම් දල වැටුප ශේෂ පිරික්සුමේ අනිවාර්යෙන්ම දිස් විය යුතුයි. ඉතින් ඔයා බලන්න ඉතින් දල වැටුප දිස් වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවද? ඔව්. දල වැටුප පේන්න දිස් වෙන්නේ නැත්නම් පරිපාලන වියදම් ඇතුලේ සැඟවී තියෙන බව අනිවාර්යෙන්ම තහවුරු වෙයි. සැඟවී තිබෙන බව අනිවාර්යෙන්ම තහවුරු වෙයි. එහෙනම් මොකද්ද පළවෙනි කාරණය? EPF ETF ගෙන්න පුළුවන් පළමු තැන තමයි ගෙවිය යුතු EPF එකක් තියෙනවා නම් ශේෂ පිරික්සුමේ දල වැටුප ශේෂ පිරික්සුම ඇතුලේ දිස් විය යුතුයි. දිස් නොවන්නේ නම්
පරිපාලන වියදම් තුල සැඟවී සිටිය හැකිය. අනිවාර්යෙන්ම ඔය කාරණේ තමයි EPF ETF එකක් කරනකොට මුලින්ම අපි බැලිය යුතු කාරණය. ගැටලුවේ අතිරේක තොරතුරු වල දිස්වෙන අපතේ EPF සඳහා සේවකයා 10%ක්ද සේවයා 15%ක්ද දායක විය යුතුයි කියන කාරණය. ඉතින් ආදර දුවේ පුතේ අපි මුලින්ම කරන්න ඕනේ සමාගම් ගැටලුවේදී ගෙවිය යුතු EPF තියෙනවා නම් දල වැටුප ශේෂ පරීක්ෂණ තුල දිස්විය යුතුයි. ඔව් පැහැදිලිව පේනවා ශේෂ පරීක්ෂණ තුල දල වැටුප කීයද? 2000ක් කියලා ගැටලුවේ නිරූපණය වුණා. එහෙනම් ආදර දුවේ පුතේ මේ EPF ETF සම්බන්ධයෙන් මෙච්චරයි ඉදිරිපත් වෙන්න තියෙන්නේ. අපි පරිපාලන වියදම් තුලට වැටුප් සම්බන්ධ වියදම වශයෙන් කාරණා තුනක් ඉස්මතු කරන්න ඕනේ. 1. දල වැටුප. ඉතින් මේ ගැටලුවේ ලස්සනට දල වැටුප ඉදිරිපත් වුණා. කී දල වැටුප? 2000යි. දල වැටුප 2000යි පැහැදිලිව දිස්සුණා. ඒත් එක්කම අපි බැලිය යුතුයි සමාගමේ දායකත්වය. EPF වියදම ලෙස සමාගමේ දායකත්වයේ බලන්න ඕනේ ආදර දුවේ පුතේ 2815ක්. කීයද 2815ක්? 300යි 2815ක්. ඔක සමාගමේ වියදමක් නිසා EPF වියදම කියලා අපි නිරූපණය කරන්න ඕනේ. 10 කොටස නෙමෙයි ආදර දුවේ පුතේ 15 කොටස. ETF සම්බන්ධනුත් අපි ඉදිරිපත් කරන්න ඕනේ. ETF වියදම කියලා 2000ට 103ක් අපි බලන්න ඕනේ. 2000ට 103ක් වෙන ආදර දුපතේ 60යි. ඉතින් වැටුප් සම්බන්ධයෙන් වියදම කියලා පරිපාලන වියදම් තුල අනිවාර්යෙන්ම මේ කරුණු තුනම ඉස්මතු විය යුතුයි. 1. දල වැටුප 2000යි. 2. EPF වියදම 300යි. 3. ETF වියදම 60යි. මෙන්න මේ ටික පළවෙනි කාරණය EPF සම්බන්ධයෙන් අපි ඕනම ගැටලුවකදී ඉදිරිපත් කළ යුතුයි. ඉතින් අපේ පළවෙනි කොටස තමයි ගෙවිය යුතු EPF තියෙනවා නම් දල වැටුප අනිවාර්යෙන්ම ශේෂ පරීක්ෂණයේ දිස්විය යුතුයි කියන කාරණය යටතේ ඔන්න අපි ඉදිරිපත් කළා වැටුප් සම්බන්ධ වියදම කරුණු තුනක් යටතේ දල වැටුප EPF වියදම ETF වියදම. කොහෙවත් තියෙනව නෙමෙයි දාන්නේ 15% 103 ගණනය කරලාමයි අපි මෙතනට ඉදිරිපත් කිරීම කරන්න ඕනේ. මේ තමයි පළවෙනි කොටස පරිපාලන වියදම් තුලින් ඉදිරිපත් වීම. ඊළඟට අපි කරන්න ඕනේ මූල්‍ය තත්වයට කෙලෙස බලපාන්නේද කියන කාරණය පැහැදිලිව බැලීමයි. මූල්‍ය තත්වයට ආදර දුවේ පුතේ අපි මුලින්ම EPF ගිණුමක් අඳින්න ඕනේ. හොඳට කල්පනා කරගන්න මේ EPF ගිණුම කියන එකේ තේරුම ගෙවිය යුතු EPF කියන එක. ඉතින් මෙන්න මේකෙදි ශේෂ පරීක්ෂම දිහා අපි බැලුවා. ශේෂ පරීක්ෂමේ තියෙනවා ශේෂය. කීයක් තියෙනවද ශේෂය? 200ක් නිරූපණය වුණා. එතන තියෙන්න පුළුවන් 200 හෝ ඊට වඩා වෙනස් අගයක්. ඇත්තටම කිව්වොත් එහෙම මේ සේවකයාගේ 10% තමයි මේ 200. ඉතින් ශේෂයක් තියෙනකොට ආයේ මෙතනට සේවකයා දාන්න හදන්න එපා. මෙතනට අනිවාර්යයෙන්ම අපි ආයේ දාන්න ඕනේ සේවයාගේ කොටස. අපි හොයලා ගත්තු කොටස දාන්න ඕනේ. කීයද? 2115ක්. 300ක් ආවා මෙන්න මෙතනදී. මේ තමයි සේවයාගේ කොටස. එහෙනම් EPF ගිණුමක් ඇඳලා ශේෂය ගන්නව කොහෙන්ද? ශේෂ පරීක්ෂමෙන් ගත්ත ඇදලා 200යි. සේවයාගේ කොටස අපි පරිපාලන වියදම් වලට දැම්ම කීයද? 300යි. මේ දෙකම දාන්න. ඊට පස්ව අපි දෙයක් බලන්න ඕනේ ශේෂ පරීක්ෂමේ තියෙනවා නම් තියෙන්න පුළුවන් සල්ලි වලින් ගෙවපු කොටසක්. මේ ගානේ නෑ හොඳට බලන්න සල්ලි වලින් ගෙවපු කොටසක් තියෙනවා නම් ශේෂ පරීක්ෂමේ හර පැත්තේ තියෙන්න පුළුවන් EPF වියදම කියලා. නැත්තම් EPF කියලා. නැත්තම් ගෙවු EPF කියලා. එහෙම තියෙනවා නම් හර පැත්තේ තියෙන එක උකහාගෙන වරදවා තේරුම් ගන්න එපා. උකහාගෙන මෙන්න මේකට හර කරගන්න ඕනේ. මුදල් බැර EPF ගිණුමට හර වෙන එක ශේෂ පරීක්ෂමේ තිබුණොත් එතනින් අරගෙන තමයි මෙතනට අරගෙන අවිලා දාන්න ඕනේ. වාසනාවට මේ ගාන හිම් ප්‍රමාණයක් නැහැ. ඉතින් මේ ගිණුම තුලණය කළාම ඔයාලට පැහැදිලිව පේනවා කීයද 500ක ශේෂයක් එනවා. මෙන්න මේක ජංගම වගකීම් වල මූල්‍ය තත්වයේ ජංගම වගකීම් වල සටහනක් තියෙනවා නම් සටහන ඇතුළේ ඉදිරිපත් කිරීමක් කරන්න ඕනේ.
උපචිත EPF ලෙස දාන්න ඕනේ අපි කීයද 500ක්. සටහනක් ඉදිරිපත් වෙන අවස්ථාවක් තියෙනවා නම් ඔබේ එතන සටහනට දාන්න උපචිත EPF 500යි. ETF එකත් එලෙසමයි ආදරදුවේ පුතේ. ETF ගිණුමක් අඳිනවා අපි. මේ ETF ගිණුමක් ඇඳලා මේ ETF ගිණුමේ ශේෂයක් කොහෙවත් දකින්න නැහැ. සේවයාගේ කොටස. කීයද සේවයාගේ කොටස? 60ක් අපි හොයාගත්තා. මෙන්න මේ 60 පැහැදිලිව පේනවා ඇති ඔබට. මේ 60 සේවයගෙන් හොයාගත්තු කොටස. ඒකෙත් කීයක් හරි ගෙවලා තියෙනවා නම් ශේෂ පිරික්සුම තුල පැහැදිලිව දිස්විය යුතුයි. මේ ගාන එහෙම පෙන්නේ නැහැ අපිට. ඒක නිසා ගෙවලා තිබුණොත් මේකට හර කරන්න පුළුවන් ගෙවූ ප්‍රමාණය කියලා ඒ කොටස. හැබැයි වාසනාවට මේ ගානේ ගෙවූ ප්‍රමාණයක් නැහැ. ඒක නිසා මේ ගිණුම තුලණය කළාම අපිට පැහැදිලිව ඉදිරිපත් වෙනවා 60ක ප්‍රමාණයක් උපචිතයි. ඒකත් ජංගම වගකීම් වල උපචිත ETF ලෙස නිරූපණය කරන්න ඕනේ 60ක ප්‍රමාණයක්. සටහනක් තියෙනවා නම් අන්න ඒ සටහනට මෙන්න මේක දාන්න ඕනේ උපචිත ETF 60යි කියන කාරණේ. ඉතින් ආදර දුවේ පුතේ සමාගම් ගානක් ඇතුලේ මම මේ කියන්න යන කොටස් දෙකෙන් එක කොටසක් අපි අවසන් කරනවා. ඒක තමයි ශේෂ විරික්ෂම බලනවා. ගෙවිය යුතු EPF එකක් තියෙනවා නම් දල වැටුප ශේෂ විරික්ෂම තුල දිස්විය යුතුයි. දිස් නොවන්නේ නම් පරිපාලන වියදම් ඇතුලේ සැඟවී සිටින්න ඕනේ. ඒ වගේ වෙලාවකදී ගල්පන ආකාරයයි ඔබ මේ දුටුවේ. දෙවෙනි කොටස මෙන්න මේ ආකාරයෙන් අපි බලමු. ආදර දුවේපතේ සමාගම් ගාන ඇතුලේ දෙවෙනි කොටසක් විදියට EPF එක ඉදිරිපත් වෙන්නේ කොහොමද කියලා ඔයාම හිතනවා ඇති. ඔබ සමාගම් ගණන් 100ක් කළත් මෙන්න මේ කාරණේ අනිවාර්යයෙන්ම දකින්න පුළුවන්. ඉතින් ආදර දුවේපතේ දෙවෙනි කොටස තමයි අපි ශේෂ පිරික්සුම් බලනවා. ශේෂ පිරික්සුම ඇතුලේ ගෙවිය යුතු EPF කියලා ශේෂයක් නැහැ. ඔයා බලනවා මේකට මොකද වුනේ? දැන් මොකද කරන්නේ? දැන් ඉස්සෙල්ලා කිව්ව කාරණේ නැහනේ. බය වෙන්න එපා. ඒ වෙලාවට අනිවාර්යයෙන්ම ශේෂ පිරික්සුම ඇතුලේ ළමය ඉදිරිපත් වෙන්නේ වෙන මොකුත් නෙමෙයි. සුද්ධ වැටුප. අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන කාරණේ මොකද්ද? සුද්ධ වැටුප. එතකොට ගෙවිය යුතු EPF ශේෂයක් නැතුව ශේෂ පිරික්සුම ඇතුලේ වැටුප් තියෙනවා නම් ළමයෝ අනිවාර්යෙන් සුද්ධ වැටුප. ඉතින් සුද්ධ වැටුප තියෙනවා නම් පේන්න තියෙන්නත් පුළුවන්. ඉස්සෙල්ලා වගේ පරිපාලන වියදම් ඇතුලේ සැඟවී තියෙන්නත් පුළුවන්. ඉතින් පරිපාලන වියදම් ඇතුලේ සැඟවී තියෙනවා නම් අතිරේක තොරතුරු වල පහලින් එකත් ඉදිරිපත් වීමක් තියෙනවා. අපේ දෙවෙනි ගැටලුව තිරේ දිස්සෙනවා ඇති මේ සුද්ධ වැටුප කොහොම ආකාරයෙන්ද අපේ සමාගම් ගානට ගැලපෙන ආකාරය කියලා. ඉතින් ආදර දුවේ පුතේ ඔයා බලනවා ශේෂ පිරික්සුම බලනකොට ඔබට පැහැදිලිව පේනවා EPF එකක් නැහැ. හැබැයි වැටුප් කියලා තියෙනවා. මොන වැටුපද මේ? සුද්ධ වැටුප. සුද්ධ වැටුප තියෙන අවස්ථාවකදී ආදර දුවේ පුතේ කොහොමද අපි කටයුතු කරන්න ඕනේ? මුලින්ම කරන්න ඕනේ සුද්ධ වැටුප කියලා දැනගත්තු වාහම මේ සුද්ධ වැටුප අපි දල වැටුප බවට පරිවර්තනය කරන්න ඕනේ. මොන වැටුප බවටද? දල වැටුප බවට පරිවර්තනය කරන්න ඕනේ. ඔබ හිතනවා ඇති කොහොමද ඒක කරන්නේ? එහෙම කරන්න පුළුවන්ද? ළමයෝ සමාගම් ගාන ඇතුලේ පමණක් දල වැටුපෙන් සේවකයාගේ 110 අඩු කළාම පසු ලැබෙන කොටසට තමයි සුද්ධ වැටුප කියන්නේ. අපි ඒකේ පරස්පරය අරගෙන ගැලපුවොත් ඉබේම දල වැටුප නිර්මාණය වෙනවා. ඉතින් ආදර දුවේ පුතේ සුද්ධ වැටුප තියෙනවා කියලා දැනගත් වාහම කරන්න ඕනේ මොකද්ද? අපි සුද්ධ වැටුප දල වැටුප බවට පරිවර්තනය කරනවා. ඉතින් ශේෂ පිරික්සුමේ ඔබට පැහැදිලිව පේනවා කීයද සුද්ධ වැටුප තියෙන්නේ? තිරේ දිස්සන ආකාරයට සුද්ධ වැටුප අපි බලමු. සුද්ධ වැටුප පැහැදිලිව පේන පුතේ 1800යි. මේ සුද්ධ වැටුපෙන් අඩු කරන කාරණා කිහිපයක් අපි ඉගෙන ගන්නවා වැටුප් පාඩමේදී. EPF 10 ඒ 10 බලන අවස්ථාවලදී එතකොට සේවක ණයවාරික වැටුප් පත්තිකාරම් සුබසාධන සංගම් දායකත්වයේ PE tax ඒ මොකුත් සමාගම් ගන්න තුළ ඉන්නේ ආදර දුවේ. මෙතනින් අනිවාර්යයෙන්ම ගැටලුවේ දීලා තියෙනවා. සේවකයාගේ 10 අඩු කිරීමෙන් පසු සුද්ධ වැටුප නිරූපණය වේ කියලා. එහෙනම් මේ 1800 තියෙන ළමයෝ EPF 10 පමණක් අඩු කරලා 10ක් අඩු කළා නම් ඉතුරු වෙන ප්‍රමාණය කීයද? 90යි. ඉතින් ආදර දුවේ පුතේ මේ 1800 සමානයි 190ට කියලා අපි ගන්නවා. 1800 සමානයි 10ක් අඩු කළාම ඉතුරු ටික 90යි.
90ට නම් මේ 1890 පරස්පරය අපි ගන්න ඕනේ. පරස්පරය ගත්තු ගමන්ම ඊටාම සාර්ථකයි පැහැදිලිව නිරූපණය වෙනවා. දල වැටුප නිර්මාණය වෙනවා. ඕකනේ අපිට ඕනේ. දල වැටුප 2000යි. ඉතින් මේ දල වැටුප හොයාගත්තම පස්සේ අපේ ගාන සාමාන්‍ය ආකාරයෙන් ඉදිරිපත් වීමක් කරනවා. වැටුප් සම්බන්ධ වියදම පරිපාලන වියදම් තුලට ආදර දුවේ පුතේ අපි ගෙනල්ලා දාන්න ඕනේ. දැන් හරි. පරිපාලන වියදම් තුලට දල වැටුප EPF වියදම ETF වියදම කියලා කාරණා තුනම දැන් අපිට ඉස්මතු කරන්න පුළුවන්. එහෙනම් ආදර දුවේ පුතේ පරිපාලන වියදම් තුල මේ ආකාරයට ඉදිරිපත් වෙන ආකාරය ඊටාම සාර්ථකව අපි බලගෙන යමු. පරිපාලන වියදම් තුල අපි මුලින්ම දාන්න ඕනේ දල වැටුප. ඔය ආයි සුද්ධ වැටුපනේ තිබුණේ. සුද්ධ වැටුප දල වැටුප බවට අපි පරිවර්තනය කළා. පරිවර්තනය කරපු දල වැටුප ගෙනල්ලා දානවා 2000යි. ඒත් එක්කම EPF වියදම අපි දාන්න ඕනේ සමාගමේ දායකත්වයේ 15යි 2000ට 115ක් අපි ගණන් කරනවා 300යි EPF වියදම. ඒත් එක්කම ආදර දුවකතේ ETF වියදම අපි නිරූපණය කරන්න ඕනේ මේ දල වැටුප මත 103ක් ඉදිරිපත් කරනවා. කීයද? 60යි. ඉතින් වැටුප් සම්බන්ධ වියදම කිව්වම කාරණා 3යි. දල වැටුප, EPF වියදම, ETF වියදම අපි පරිපාලන වියදම් තුලට මෙලෙස ඉදිරිපත් කරන්න ඕනේ. කොයියම් වෙලාවකදී හෝ ශේෂ පිරික්සුමේ EPF ETF වියදමක් ගැන සඳහන් වෙනවා නම් ඒක අරගෙන එන්න එපා. 100ට 15 100ට 3 ගණනය කරලයි අපි මෙතනට ඉදිරිපත් කිරීම කරන්න ඕනේ. ඉතින් පළවෙනි කොටස විදියට පරිපාලන වියදම් තුලට යන කොටස් තුන මේ ආකාරයෙන් ඉදිරිපත් වුණා. ඒ වගේම තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් කියන කොටස අපි දැන් බලමු. පරිපාලන වියදම් වලට යන කොටස ගියා මූල්‍ය තත්ත්වයේ ජංගම වගකීම් තුලට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක ඔබේ හිතේ ඇති. එහෙනම් ආදර දුපතේ හොඳ කල්පනාවෙන් බලන්න මේ ගානේ EPF ගිණුම ඇඳට ශේෂයක් කොහෙවත් නැහැ. ශේෂය බලන්න ශේෂ පරික්ෂමේ තියෙනවද කියලා? නැහැ. ශේෂයක් නැත්තම් බය වෙන්න එපා. ඒ වෙලාවට අපි කරන්න ඕනේ මේ ගිණුමට සේවකයාගේ 110 බලලත් අරන් එන්න ඕනේ. ඒ කියන්නේ 2000ට 110ක් කීයද? 200යි. ඉස්සෙල්ලා තිබුණානේ ශේෂයක්. දැන් ශේෂයක් නැහැ. අපි 110 බලලම අරගෙන ආවා 110. ඊට අමතරව සේවයාගේ කොටස අරගෙන එන්න ඕනේ. අපි බැලුවා 300යි. සේවයාගේ කොටස අපි බැලුවා කීයද? 300යි. ඉස්සෙල්ලා වගේම තමයි ශේෂයක් නැති වුණාට සේවකයාගේ කොටස අරගෙන ආවා. සේවයාගේ කොටස අරගෙන ආවා. දැන් බලමු ශේෂ පරීක්ෂුමේ කීයක් හරි ගෙවලා තියෙනවද? ගෙවලා තියෙනවා නම් හර පැත්ත ඉදිරිපත් වෙන්න ඕනේ. මේ ගැටලුවේ නැහැ. එහෙනම් ළමයෝ ගෙවලා තිබුණා නම් ඉස්සෙල්ලා වගේම මේ EPF ගිණුමට හර වෙන්න ඕනේ. නැති නිසා මේ ගිණුම තුලණය කළාම ශේෂයක් නිරූපණය වෙනවා කීයද? 500යි. ජංගම වගකීම් වලට දාන්න උපචිත EPF 500යි කියන කාරණය. සටහනක් ඉදිරිපත් වෙනවා නම් එන්නේ එක වෙනම ඉදිරිපත් කරන්න උපචිත EPF කියලා 500 දාන්නයි තියෙන්නේ. ඉතින් ආදර දුවේ පුතේ උපචිත EPF එක මෙලෙස ඉදිරිපත් වෙනවා වගේම ETF එක මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ETF ගිණුමක් කැන්දා ශේෂයක් මේකේ කොටින්ම නැහැ. සේවයාගේ කොටස නිරූපණය කරනවා 60යි. අපි හොයාගත්තා. පරිපාලන වියදම් වලට දැම්මා. ඩබල් එන්ට්‍රියක් හිතුවොත් ETF වියදම හර ETF ගිණුම බැර හැම එකටම ඩබල් එන්ට්‍රියක් තියෙනවා ආදර දුවේ පුතේ. කීයක් හරි ගෙවලා නම් ශේෂ පරීක්ෂුමේ තියෙන්න ඕනේ. වාසනාවට මේ ගැටලුවේ නැහැ. එහෙනම් මේකට අපි නිකන් දාගමු ගෙවූ කියලා. තිබුණොත් විතරයි හර වෙන්නේ. මේක තුලණය කළාම 60ක් එනවා පහතට ගෙන ගිය ශේෂය. මේ 60 ජංගම වගකීම් වලට දානවා උපචිත ETF කියලා 60යි. සටහනක් ඉදිරිපත් වෙන අවස්ථාවක් නම් වෙනම නිරූපණය කරන්න උපචිත ETF 60යි කියන කාරණය. ඉතින් ආදර දුවේ පුතේ වැටුප් සම්බන්ධයෙන් සමාගම් ගාන ඇතුලේ ඉදිරිපත් වෙන්න පුළුවන් ආකාර දෙකක් මම කිව්වා. එක ගෙවිය යුතු EPF එකක් තියෙනවා නම් දල වැටුප ශේෂ පිරික්සුම තුල දිස්විය යුතුයි. මේක තිබුණේ නැහැ.
දෙවෙනි කාරණය ගෙවිය යුතු EPF එකක් නැත්නම් සුද්ධ වැටුප ශේෂ පරීක්ෂම ඇතුළේ දිස්විය යුතුයි. ඉතින් සුද්ධ වැටුප තියෙන ගානක් තමයි අපි මෙන්න අන්තිමට ඉදිරිපත් කළේ. දල වැටුප බවට පරිවර්තනය කරගත්තා. අනිවාර්යයෙන්ම EPF 10 විතරයි අඩු වෙලා තියෙන්නේ. පරස්පරය ගත්තා අපි හැදුවා. දල වැටුප හොයාගෙන පරිපාලන වියදම් තුල ඉදිරිපත් කළා. EPF වියදම දැම්මා. ETF වියදම දැම්මා. මූල්‍ය තත්වයේ ජංගම වගකීම් වලට ආදර දුවේ පුතේ උපචිත EPF එකයි උපචිත ETF එකයි පැහැදිලි ඉදිරිපත් වීමක් වෙනවා. ඉතින් මම ආකාර දෙකකට ඉදිරිපත් කළා. ගෙවිය යුතු EPF තියෙනවා නම් දල වැටුප, ගෙවිය යුතු EPF නැත්නම් සුද්ධ වැටුප. ඉතින් මේ ආකාරයෙන් එන්න පුළුවන් සංකීර්ණ ගැටලුවක් පිළිබඳව අපි පොඩි අවධානයක් යොමු කරමු. ආදර දුවේ පුතේ දැන් අපි කාරණා දෙකක් පැහැදිලි ඉගෙන ගත්තා. ගෙවිය යුතු EPF තියෙනවා නම් දල වැටුප ශේෂ පරීක්ෂමේ පේන්න ඕනේ. ගෙවිය යුතු EPF නැත්නම් සුද්ධ වැටුප ශේෂ පරීක්ෂමේ දිස්විය යුතුයි කියන කාරණා දෙක තමයි අපි ඉගෙන ගත්තේ. දැන් මම පොදුවේ සංකීර්ණ ගැටලුවක් ඔබට ඉදිරිපත් කරන්නයි යන්නේ. ඔබට තිරේ දිස්සන ගැටලුව පැහැදිලිව බලන්න. ශේෂ පරීක්ෂම දිහා බලන්න. ශේෂ පරීක්ෂමේ ගෙවිය යුතු EPF තියනවද? නැත. ගෙවිය යුතු EPF නැත්නම් අනිවාර්යෙන්ම සුද්ධ වැටුප තියෙන්න ඕනේ. සුද්ධ වැටුප පේන්න තියනවද? නැහැ. එකම ඉඟියයි තියෙන්නේ. වැටුප් තියෙන්නේ පරිපාලන වියදම් තුල නිසා පරිපාලන වියදම් 3000යි කියලා අපිට ශේෂ පරීක්ෂමේ දිස් වෙනවා. ආදර දුවේ පුතේ පරිපාලන වියදම් පිළිබඳව පුළුල් විස්තරයක් අතිරේක තොරතුරු ඇතුළේ ඉදිරිපත් වෙනවා පේන්න ඕනේ. එහෙම නැතුව බෑ. අතිරේක තොරතුරු තුළ පේනවා පරිපාලන වියදම් සකස් වී ඇති ආකාරය. 3000 පරිපාලන වියදම් විශ්ලේෂණයට දාන්න ආදර දුවේ පුතේ 3000යි ශේෂය. ඉතින් ඒ 3000 හැදිලා තියෙන ආකාරය පැහැදිලිව ඔබට දිස් වෙන අතර ඒ ඔක්කොමට අදාළ නැහැ. සුද්ධ වැටුප පේනවා. කීයද සුද්ධ වැටුප? 1800යි. ආයෙ තියෙනව නේද EPF කියලා. ඒ ගෙවපු ගණන් කීයද? 150යි. ආයෙ පේනව නේද ETF කියලා. ඒ ගෙවපු ගණන් කීයද? 50යි. ඉතින් ආදර දුවේ පුතේ ඒ පරිපාලන වියදම් වෙනම පෙන්නුවත් ඒක ඇතුලේ තියෙන්නේ වසරට අදාළ ප්‍රමාණවල් නොව අර ගෙවලා තියෙන ප්‍රමාණවල්. අපි අනිවාර්යෙන්ම මේ පරිපාලන වියදම් ශේෂය 3000න් ගෙවලා තියෙන ප්‍රමාණවල් ටික ඉවත් කරන්න ඕනේ. එහෙනම් ආදර දුවේ පුතේ මෙන්න මේ ශේෂය ඇතුලෙන් මුලින්ම අපි අයින් කරමු ගෙවූ සුද්ධ වැටුප 1800 අපි අඩු කරලා පෙන්නනවා. ගෙවූ සුද්ධ වැටුප කීයද? 1800යි. අපි 1800 මුලින්ම අඩු කරලා පෙන්නනවා. ඊට අමතරව ගෙවූ EPF එකක් තියෙනවා 150යි. ඒක අඩු කරලා පෙන්නනවා. ඊට අමතරව ගෙවූ ETF එකක් තියෙනවා අපි ඒක අඩු කරලා පෙන්නනවා ආදර දුවේ පුතේ 50යි කියලා. ඉතින් ආදර දුවේ පුතේ පරිපාලන වියදම් ඇතුලේ සැඟවී තිබුණා සුද්ධ වැටුප ගෙවූ EPF එක ගෙවූ ETF එක. ඒ ගෙවලා තියෙන ප්‍රමාණවල් ශේෂයෙන් මුලින්ම අයින් කරගෙන යනවා. ඊටම පැහැදිලි. අපි අපේ පරිපාලන වියදම් විශ්ලේෂණයෙන් මේ ආකාරයෙන් ගෙවලා තියෙන ප්‍රමාණවල් ටික අඩු කරගෙන යනවා. ඔන්න අපි ඉගෙනගත්තු කාරණේ මතකට යන්න ඕනේ. පළවෙනි කොටස නෙමේ දෙවෙනි කොටසේ. ගෙවිය යුතු EPF නැත්තම් අනිවාර්යයෙන්ම මොනවද? සුද්ධ වැටුප නිරූපණය විය යුතුයි. අපි දැක්ක අතට ඒක තොරතුරු වල තියෙනවා. සුද්ධ වැටුප දුන්නොත් අපි දල වැටුප බවට පරිවර්තනය කරගත යුතුමයි. වෙන අඩු කිරීම නැත්නම් අනිවාර්යයෙන්ම සේවකයාගේ 10% විතරයි අඩු වෙන්න ඕන කාරණේ අපි දන්නවා. එහෙනම් ආදර දුවේ පුතේ 1800 සුද්ධ වැටුප සමානයි 190ට. අනිවාර්යෙන් EPF 10% විතරයි අඩු වෙලා තියෙන්නේ. ඔක 108 වෙන අවස්ථා තියෙනවා. ඒ පනත පරිදි ගියොත්. නමුත් අපි පැහැදිලිව බැලුවොත් එහෙම සේවකයාගේ ගාණ 10% නම් ඒ 10න් ඉතුරු ගාණ 90යි. මේකේ පරස්පරය ගන්නවා 1800 90ෙන් බෙදලා 100ෙන් වැඩි කරනවා. ඊටාම පැහැදිලි ඉදිරිපත් කිරීමක් ආදර දුවේ පුතේ දල වැටුප එනවා කීයද? 2000යි. සුද්ධ වැටුප අඩු කළා වගේම දල වැටුප අපි නැවත නිරූපණය කරන්න ඕනේ 2000යි කියලා. ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ ගෙවලා තියෙන ගාණ අඩු කරනවා වසරට අදාළ ගාණ නැවත එකතු වෙනවා. ඔබ හිතනවා ඇති සුබුරු වැඩක් නෙකලේ. සුබුරු වැඩක් නෙකලේ. මොකද්ද මේ? 1800ක් අඩු කරලා 2000ක් එකතු කරන වෙලාවේ සුද්ධ ප්‍රතිඵලයේ විතරක් මෙතනට ගලපන්න පුළුවන් නේද කියලා ඔයා අහන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගලපන්න පුළුවන්. ඒ ඔබේ දක්ෂතාවය. 1800ක් අඩු කරලා 2000ක් ලියන වෙලාවට ඒ තප්පරේත් වටනවා accounts paper එකට.
ඒ තප්පර දෙක තුනක් වඩන accounts paper එකට. ඉතින් 2000 එකතු කරන වෙලාවට අපිට සුද්ධ ප්‍රතිඵලයේ 200 විතරක් ගලපන්නත් පුළුවන්. ඒ ඔබේ දක්ෂතාවය. මම මේ කියන්නේ සාමාන්‍ය තියදී කොහොමද යන්නේ කියන කාරණය. සුද්ධ වැටුප අඩු කළා, දල වැටුප එකතු කළා. පරිපාලන වියදම් වල කාරණා තුනක් තියෙන්න බෑනේ. දල වැටුප, EPF වියදම, ETF වියදම. දැන් අපි බලමු EPF වියදම. මේ 2000ට 100ට 15 බලන්න ඕනේ. අනිවාර්යයෙන්ම මම කිව්වා ගෙවපු ගණන් දාන්න බෑ. ඒක තමයි අඩු කලේ. වසරට අදාළ ගාන 2000ට 115ක් 300යි. EPF වියදම කියලා අපි නිරූපණය කරන්න ඕනේ 300. මේ තියෙන්නේ. ගෙවපු ගාන තිබුණා අඩු කළා, වසරට අදාළ ගාන එකතු කළා. මේකේ සුද්ධ ප්‍රතිඵලයේ ගලපන එක ඔබේ දක්ෂතාවය කියලා මා සිතමි. ඉතින් ETF 103ක් ඒ ආකාරයෙන්ම ගණනය කරන්න පුළුවන් ආදර දුවේ පුතේ 2000ට 103ක්. දල වැටුප මතමයි යන්නේ 103ක් 60යි. ETF වියදම කියලා 60 නිරූපණය කළ යුතුයි. ගෙවපු ගාන අඩු වෙනවා, වසරට අදාළ ගාන එකතු වෙනවා. අපි කිව්වේ පරිපාලන වියදම් වල කාරණා තුනක් ඉස්මතු වෙන්න ඕනේ කියලා. මේ තියෙන්නේ ගෙඩි පිටින් අපි කිව්ව කාරණා ටික. දල වැටුප, EPF වියදම, ETF වියදම. වසරට අදාළ ප්‍රමාණවල් දැමිය යුතුයි. ගෙවලා තියෙන ප්‍රමාණවල් ටික අයින් කළා, වසරට අදාළ ප්‍රමාණවල් ටික ඉදිරිපත් කළා. ඊටාම සරලයි පරිපාලන වියදම් වලට වන බලපෑම. ඉන් අනතුරුව වැදගත්ම කොටස තියෙනවා ජංගම වගකීම් වලට කොහොමද යන්නේ කියන කාරණය. අපි බලමු කොහොමද ජංගම වගකීම් තුලට මේක ඉදිරිපත් කරන්න කියන කාරණය. ජංගම වගකීම් වලට වෙන බලපෑම ආදර දුවේ පුතේ බලනකොට අපි EPF ගිණුමක් අඳිනවා. ගෙවිතු ශේෂයක් ශේෂ පිරික්ෂමේ තියනවාද කියලා හොයනවා. නෑනේ. ඒකනේ සුද්ධ වැටුප තියනවා කියලා කිව්වේ. ශේෂයක් නැත්නම් අපි මෙන්න මෙතන පටන් ගන්නකොට සේවකයාගේ කොටස දාගන්න ඕනි මුලින්ම. සේවකයාගේ කොටස බලන්නේ 2000ට 110ක්. 200යි සේවකයාගේ කොටස. ශේෂයක් නැත්නම් 110ක් අපි බලලා තමයි ගිණුමට දාන්නේ. 200යි. ඊට අමතරව සේවකයාගේ කොටස අපි බැලුවා 115 කීයද? 300යි. 115 බලන්නේ. 115 අපි ගණනය කරපු ගාන ගේනවා 300යි. ලාභ ගිණුමට දැම්මේ වසරට අදාළ ගාන කියලා දැම්මේ. ඒකේ තේරුම තමයි EPF වියදම හර EPF ගිණුම බැර. දැන් බලමු ඉස්සලා ගණන් දෙකේම තිබුණේ ගෙවපු ප්‍රමාණයක් තියනවාද කියන කාරණේ. අනිවාර්යයෙන්ම ගෙවපු ප්‍රමාණයක් තියෙනවා. ශේෂ පිරික්ෂම ඇතුලේ තියෙන්නේ. ඔයා බලන්න ඇති ශේෂ පිරික්ෂම ඇතුලේ නෑනේ. ශේෂ පිරික්ෂම ඇතුලේ තියෙන එක තමයි පරිපාලන වියදම් 3000 හැදෙන විදිහ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක ඇතුලේ තියෙනවා ගෙවු EPF එක කීයක්ද? 150ක්. මෙන්න මේ ගෙවු ප්‍රමාණය මේ ගිණුමට මේ මොහොතේ හර වුණා. ඉස්සලා ගණන් දෙකේම තිබුණේ නැහැ. නමුත් මේකේ හර වුණා 150. ඉතින් මේක තුලණය කළාම අපිට එනවා කීයද? 350ක ශේෂයක්. මේ ශේෂය තමයි ජංගම වගකීම් වලට දානවා උපචිත EPF 350යි කියන කාරණේ. එහෙනම් ශේෂ පිරික්ෂමේ ගෙවු ප්‍රමාණයක් තිබුණොත් මෙයාගේ වෙනස් වෙන බව ඔබට පැහැදිලි වෙනවා. ETF ගිණුමක් අඳිනවා. ETF ගිණුමේ ශේෂයක් කොටිම තිබුණේ නැහැ. සේවයාගේ ප්‍රමාණය අපි දානවා කීයද? 60යි. පරිපාලන වියදම් වලට ගිය වසරට අදාළ ප්‍රමාණය ETF වියදම හර ETF ගිණුම බැර. ඉස්සලා ගණන් දෙකේම තිබුණ නැති කාරණයක් තමයි මුදලින් ගෙවා ඇති ETF එකක් තියෙනවද? තියෙනවා. ශේෂ පිරික්ෂම ඇතුලේ තියෙනවා. ඒක තමයි අතිරේක තොරතුරු ඇතුලේ තියෙනවා ගෙවු ETF කියලා 50ක්. ඒක හර වෙනවා ගෙවු ප්‍රමාණය 50ක් කියන කාරණය. අපි මේක තුලණය කළාම අපිට 10ක් එනවා ශේෂය. උපචිත ETF කියලා අපි දානවා මේ මොහොතේදී 10යි. ඉතින් ආදර දුවේ පුතේ EPF ETF සම්බන්ධයෙන් ඔබ ගණන් හදාගෙන යනකොට තිබුණු ප්‍රශ්න තමයි මේ. ඔබෙන්ම ආපු ප්‍රශ්න තමයි මේ. කොහොමද අපි හොයාගන්නේ? අන්න ඊටාම සරල ඉදිරිපත් කිරීමක් කළේ. එහෙනම් අදින් පස්සේ ශේෂ පරීක්ෂම බැලූ බැල්මෙන් ගෙවි යුතු EPF තියෙනවා නම් දල වැටුප තියෙන්න ඕන. ගෙවි යුතු EPF නැත්නම් සුද්ධ වැටුප තියෙන්න ඕන. මේ ආකාරයෙන් ඔබේ ETF ගැලපීම ඊටාම සරල ඉදිරිපත් කිරීමකින් ඔබට වැටහෙන්න ඇති කියන බව මම විශ්වාස කරනවා.
ඉතින් ආදර දුවේ පුතේ අපි සමාගම් ගාන ඇතුලේ තියෙන මේ ඊටාම සංකීර්ණ ගැටලුවක් වන EPF ETF එක. මේකම තමයි ආදර දුවේ පුතේ තනි පුද්ගල ව්‍යාපාර වලට හවුල් ව්‍යාපාර වලට ඕනම දෙයකට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් සමාගම් එක ඇතුලේ යන නිසා තමයි මේ ආකාරයෙන් මම ඉදිරිපත් කිරීම කළේ. ඉතින් ආදර දුවේ පුතේ මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න මතභේද ගැටුම් ඕන එකක් ඔබට මේ තිරේ දිස් වෙන දුරකථන අංකයේ ඇමතීම තුලින් විසඳාගත හැකිය. ඉතින් ආදර දුවේ පුතේ ඔබට මේවා දෙන්නේ ඔබ මේ ගෙදර ඉඳගෙන මතකාවර්ජනයක් කර ගැනීමටයි. ඔබට මේකේ යම් දෙයක් ලැබෙනවා නම් එයයි මගේ සාර්ථකත්වය. ඔබ යම් දෙයක් මේකෙන් ගන්නවා නම් එයයි මගේ සාර්ථකත්වය. මේ මොහොතේ අපි මුහුණ දෙන ගැටලු COVID-19 වසංගතය හමුවේ නේද? ඒක අපි බොහෝ ඉක්මනින් පහව යන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ මගෙන් තව අහපු ප්‍රශ්නයක් තියෙනවා. A level කල්යයිද සර්? A level කල්යයිද නැද්ද කියන කාරණය අපිට තාම කියන්න බෑ. තිබුණා අපි ගොඩ කියන කාරණය ඔබ දන්නවා. ස්තුතියි අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.